සරණයි සදැහැතේ සුපින්වත් ඔබ හැම දිනාටම. සදැහැවත්නේ බෞද්ධ හා රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත මේ පැහැදී සංනිවේදනය කරන දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන මොහොත. මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන බෞද්ධ හා රූපවාහිනී මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතුනාත නන්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නේ අද මේ උතුම් දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙන්නේ පුන්නා ලසඳේ විධානාරච්චි මෙනිවිය ප්‍රධාන මේ පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ දෙනාගේ හිතසුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙම ධර්ම ශ්‍රවණය කරාම අපට ලැබෙන අවවාද අනුශාසනා අපේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ම ධර්මානුකූල මෙලව ජීවිතයක් හදාගන්නත් නිවැරදි වුණ ධර්මානුකූල මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුව ඒ පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු අසන්තේතන දිස්සන්ති රත්ති කිත්හා යතා සරාති. අපේ බුදුරජාණන් වහන්සේ
මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික සිටුතුමාට. දූරේ සන්තෝ පකාසෙන්ති සිටුතුමනි සත්පුරුෂයෝ කොයි තරං දුරින් හිටියත් හරියට නිකං ළඟ ඉන්නවා වගේ දැනෙනවා. කොයි වගේද? හිමාල පර්වතය වගේ කියලා සඳහන් කළා. අසන්තේත්තන දිස්සන්ති රත්ති කිත්තා යථා සරාති. ඒ වගේම අසත්පුරුෂයා මොනතරං ළඟ හිටියත් බොහෝම දුරයි වගේ තමයි තේරෙන්නේ. කොයි වගේද? සඳහන් කළා චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවේ යමෙක් දුනුදිය ඇදලා හීතලයක් මුදා හැරියොත් ඒ ඊතලයේ මුදා හැරපු පුද්ගලයාටත් නොපෙනෙන්නාසේ අසත්පුරුෂයා ළඟ හිටියත් බොහොම දුරයි කියලා. මේ ගාථාරත්නය දේශනා කළේ මොනවාගේ අරමුණක් නිසාද? අපි ඒකත් ටිකක් සාකච්ඡා කරමු. අනාථපිණ්ඩික මහ සිටුතුමා ළමා කාලේ ගුරු ගෙදර ඉගෙන ගන්නකොට සිටුතුමත් එක්කම හිටියා මේ උග්ග කියන ජනපදයේ උග්ග සිටුතුමාගේ පුතා. එතකොට මේ දෙන්නම එකටම එකම වයසේ අධ්‍යාපනය ලැබපු අය. උග්ග සිටුවරයයි අනාථපිණ්ඩික සිටුතුමයි. අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මේ දෙන්න වෙන් වෙලා යනකොට ඒ කාලේ ඉඳලම හරීම කුළුපග මිත්‍රයෝ දෙන්න. අපි දෙන්නගේ මේ මිතුරු සම්බන්ධතාවයේ දිගින් දිගටම පවතින්න ඕන කියන කල්පනාව ඇතුව මේ දෙන්න සාකච්ඡාවක් කළා. කවදා හරි මව්පියන්ගේ ආශිර්වාදයේ ඇතුව අපි දෙන්න විවාහ වෙලා අපිට දරුවෝ ලැබුණහම මට පුතෙක් ලැබිලා ඔබට දුවක් ලැබුණොත් මගේ පුතාට ඔබේ දුව විවාහ කරලා දෙන්න. මට දුවක් ලැබිලා ඔබට පුතෙක් ලැබුණොත් ඒත් මගේ දුව ඔබේ පුතාට සම්බන්ධ කරනවා. මෙහෙම ඒ දෙන්න සාකච්ඡා කරගත්තා. පස්සේ කාලේ සිටුවරු දෙන්නම විවාහ වුණා. ඒ ප්‍රදේශවල සිටු තනතුරුත් ලැබුණා. විවාහ ජීවිතවලින් පස්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දුවලා 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් මහා සුභද්‍රා, දෙවෙනි එක්කෙනා චූල සුභද්‍රා, තුන්වෙනි එක්කෙනා සුමනා. දුවලා 3 දෙනා. උග්ග සිටුතුමාට පුතෙක් හිටියා. උග්ග සිටුතුමා පස්සේ කාලේ පණිවිඩයක් එව්වා. මම සවැත් නුවරට වෙළඳාම එනවා හවල් දවසේ. ඔබේ ගෙදර මට නවතින්න පුළුවන් නේද කියලා. අනාථපිණ්ඩික සිටුතුමා ගෙදරට පැමිණෙන්න ආරාධනා කරලා චූල සුභද්‍රාව කැඳවලා සඳහන් කළා දුවේ හෙට ඔබේ අනාගත තාත්තා ගෙදර එනවා. උග්ග සිටුවරයාගේ සියලුම කටයුතු ඔබට බාරයි. ඔහු වෙනුවෙන් කළ යුතු හැම වතාවතක්ම කරන්න ඕනේ. ඇය තාත්තගේ වචනය බොහොම මුදුනින් පිළි අරගෙන උග්ග සිටුවරයා වෙනුවෙන් කළ යුතු සියලුම කටයුතු සම්පූර්ණ කළා. දැසි දස්සන්ට කෑමුවත් හදන්න දුන්නේ නැහැ. චූල සුභද්‍රා තමන්ගේ අතින්ම ආහාර පිළියෙල කළා. නාගන්න වෙලාවටත් ඒ සියල්ලම සම්පූර්ණ කළා. උග්ග සිටුතුමාට ඇය ගැන දැන් තියෙන පුදුම පැහැදීමක්. කටයුතු ඉවරලා පිටත් වෙලා යන්න ලෑස්ති වෙලා අනාථපිණ්ඩික සිටුතුමාට සඳහන් කළා සිටුතුමනි
බාල කාලේ අපි දෙන්නගේ පොරොන්දුවක් තිබුණා. මතකද කියලා. මතකයි. එහෙනම් මට ඇප උපස්ථාන කළ ඔබේ දෙවනි දුව ගැන මට තියෙනවා ලොකු සතුටක්. ඇය මගේ පුතාට විවාහ කරලා දෙනවට මං හරි කැමතියි කියලා. අනාථපිණ්ඩික සිටුතුමා නිශ්ශබ්දවම ඉඳලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. මොකද සිටුතුමාගේ මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට බාර කළා වගේ කටයුතු කළේ. එයින්ද බුදුරජාණන් වහන්සේ තමයි තීරණය ගත යුත්තේ කියලා හිතුවා. මේ ශ්‍රද්ධාවන්තයන්ගේ හැටි. අපේ අය අහලා ඇති පුන්න සිටුවරයාගේ දුව උත්තරා. උත්තරාගේ ඇඟට සිරිමා කියන වෛශ්‍යාව උණු තෙල් වැක්කිරුවා. නමුත් ඇගේ මෛත්‍රී ගුණය නිසා පළවෙනි පාර පිච්චුනේ නෑ. හැබැයි සිරිම හිතුවා තෙල් හැන්දෙන් අරංගෙනකොට නිමෙන්ඩ ඇති කියලා. සිරිම නැවතත් ගිහිල්ල කැවුම් බැදපු චාත්තියකින් තෙල් හැන්දක් කරන්ගෙනවා. හැබැ පළවෙනි පාර නිශ්ශබ්දව හිටපු උත්තරාගේ දාසියෝ දෙවනි පාර සිරිමට හොඳටම පහර දුන්න. උත්තරාම දුවගෙන ගිහිල්ලා දාසියෝ පසෙකට කරලා සිරිමව බේරගත්තා. වතුර උණු කරලා රෙදි කෑලි උණු වතුරෙන් තෙත් කරලා සිරිමගේ තැලිච්ච තැන් හොඳටම තවල සිරිම සුවපත් කළා. සිරිම කල්පනා කළා උණු තෙල් වක් කරලා පුච්චන්ඩ ගියපු තැනැත්තිය අද මගේ තැලුණ තැන් සුවපත් කරනවා. සිරිමට එතකොට තමයි වැටහුණේ මේ ගෙදර මම කවුද කියලා. ශ්‍රද්ධාව ඇති අය සසරින් මිදෙන්ට හදන අය අනික ලෞකික දේවල් වලට වඩා සසර භයානකත්වය දැකල කුසල් තමයි රැස් කළේ. උත්තරාගේ ස්වාමියාට සිරිම කියන වෛශ්‍යාව දවස් 15කට ගෙනල්ල දීලා උත්තරා දවස් 15ක් පින් කරන්න අවස්ථාව ඉල්ලගත්තා. මේ දවස් 15 ඇතුලේ සිරිමගේ කල්පනාව තමන් සිටු ගෙදර සිටු දේවිය කියලා. ඒකයි උත්තරාට දඬුවම් කරන්න ගියේ. පස්සේ තමයි මතක් වුණේ මම කුලියට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ සිරිම උත්තරාගෙන් සමාව ඉල්ලුවා. අනේ මට සමාව වෙන්න මගේ හෙළිය කියලා. ඇය සඳහන් කළා මගේ සමාව කොහොමද තියෙනවා. නමුත් මට සමාව දෙන්න හැටියක් නෑ. මගේ තාත්තා කැමති නම් මං සමාව දෙන්නම් කියලා. සිරිම සඳහන් කළා එහෙනම් මම ගිහිල්ලා පුන්න සිටුවරයාගෙන් සමාව ඉල්ලන්නම් කියලා. උත්තර සඳහන් කළා පුන්න සිටුවරයාගෙන් සමාව ඉල්ලුවට වැඩක් නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න. පුන්න සිටුවරයා කියලා කියන්නේ මගේ පංචස්කන්ධය පෝෂණය කරපු තාත්තා. නමුත් සතර අපායෙන් මුදවලා සංසාරයෙන් එතර කරන්න මම ධර්මයේ තුල පෝෂණය කරපු මගේ තාත්තා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සමාව දුන්නොත් මං සමාව දෙන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ඉතින් සිරිමගෙන් උත්තරාගෙන් අහලා උත්තරා සිරිමගේ ගුණ සෑහෙන වෙලාවක් වර්ණනා කළා. ස්වාමීනි මගේ නැගණියගේ ගුණ මට වනලා නිමා කරන්න බැරි තරම්. ඇයි මේ? දවස් 15ක් තමන්ගේ ස්වාමියාත් එක්ක ඉන්න කැමැත්ත දුන්න හින්දා. ඒකට කහවණු 15000ක් ඇයට ගෙවලා තියෙන්නේ. ඒකටයි මේ තරම් සතුට. මොකද ඇය ඔහුත් සමග ඉන්න නිසා උත්තරාට දවස් 15ක් හොඳටම පින් කරගන්න ලැබුණා. අපිට වඩා කොයිතරම් වෙනස්ද කියලා හිතෙන එතකොට. ඉතින් ඒ වාගේ අනාථපිණ්ඩික සිටුතුමත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා උග්ග සිටුතුමාගේ පුතාට චූල සුභද්‍රා දෙන්නද ස්වාමීනි කියලා. මොකද උග්ග සිටුතුමා කියලා කියන්නේ පරම මිත්‍යා දෘෂ්ටිකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කමක් නැහැ කියලා. අවසර තියෙන හින්දා විවාහ කරලා දෙනවා. හෙට දුව එක්ක යන දවසේ
අද හැන්දෑ විදුවට කතා කරලා අනාථ පිණ්ඩික සිටුතුමා ඉතා විශේෂ අවවාද 10ක් ලබලා දුන්නා. විශාකා මහදේවීට ධනංජය සිටුවරයත් මේ අවවාද ටික ලබලා දුන්නා. මං හිතන්නේ අදට මේ අවවාද කොච්චර වටීද කියලා ප්‍රමාණයක්වත් අපිට දක්වන්න බැරි තරම් වටිනවා. පළවෙනි අවවාදය තමයි දුවේ උඹ විවාහ වෙලා ගියාට පස්සේ කවදාවත් ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා. ඇයි එහෙම සඳහන් කළේ? ස්වාමියාගේ වැරදි, නැන්දම්මගේ අඩුපාඩු, මාමණ්ඩිගේ අඩුපාඩු ගෙයින් පිටපැත්තේ කට්ටියත් එක්ක කතා කරන්න එපා කිව්වා. අන්‍යයන් එක්ක කතා කරන්න එපා. ඒක උඹේ පෞල් ජීවිතයේ අනාගත පැවැත්මට ලොකු හානියක් වෙනවා කියලා සඳහන් කළා. ඇතුළත ගිනි පිටට දෙන්න එපා. ඇතුළේ තියෙන ප්‍රශ්න එළියට දෙන්න එපා කිව්වා. දෙවැනි අවවාදයෙන් සඳහන් කළා පිටත ගිනි ඇතුළට ගෙනියන්න එපා කියලා. පිටපැත්තේ ඉන්න අය උඹට කියයි උඹේ නැන්දම්මගේ තියෙන දුර්ගුණ ටික, උඹේ මාමණ්ඩිගේ තියෙන නොසරුප්කම් ටික, උඹේ ස්වාමියාගේ තිබිච්ච අඩුපාඩු ටික, ඒ දේවල් පිටපැත්තේ අයගෙන් අහලා ගේ ඇතුළට ගිහිල්ලා නැන්දම්මා මාමණ්ඩි ස්වාමියා දිහා අනුන්ගෙන් අහගත්ත කරුණ මත ඉඳලා බලන්න එපා කිව්වා. ඒගොල්ලෝ කියපු දේවල් පිටපැත්තෙම තියලා ඔබ පෙර වගේම සතුටින්ම ගෙට යන්න. අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ඇත්තද කියලා අහන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට සඳහන් කළා දුවේ දෙන අයටම දෙන්න කියලා. ගෙදර තියෙන දේවල් ඉල්ලන්න එනවා හරියට. අපිනුත් හුවමාරු කරගන්නවනේ. උදැල්ල ඉල්ලන්න එනවා. පොරව ඉල්ලන්න එනවා. පිහිය ඉල්ලන්න එනවා. තවත් මොනවා හරි තියෙන උපකරණයක් වැඩක් තියෙනවා කරගෙන ගෙනල්ලා දෙන්නම් කියලා ඉල්ලන්න එනවා. එහෙම ආපුවාම දීලා ඒ විදිහටම ඒගොල්ලෝ ආපහු ගෙනල්ලා දෙනවනම් ඒ කට්ටියට දෙන්න කිව්වා. පුතේ දෙන්නන්ටම දෙන්න. ගෙනල්ලා දෙන අයටම දෙන්න. සඳහන් කළා දුවේ නොදෙන්නන්ට නොදෙන්න. සමහර අය එහෙම ඉල්ලගෙන ගිහිල්ලා ඒක අමතක කරනවා හිතාමතාම. සමහරුන්ට අමතක වෙනවා. සමහරු අමතක කරනවා. පස්සේ ඇවිල්ලා වෙනත් දේකුත් ඉල්ලනවා. අනුකම්පාව පදනම් කරගෙන අපි ඒකත් දෙනවා. ඒකත් ආපහු ලැබෙන්නේ නැහැ. නමුත් ඊළඟට ගෙදර අය පිහිය හොයහම පිහිය නැහැ. ගෙනියපු කෙනා ගෙනල්ලා දීලත් නැහැ. ගෙදර අයට මතකත් නැහැ. ඊළඟට ගෙදර පිහිය නැහැ කියලා. ඒ තුල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අහවල්ලු ඉල්ලගෙන ගියානේ ගෙනත් දුන්නේ නැහනේ කියලා කීවත් ගෙදර බඩු ගෙනත් තියෙන ගෙදර මිනිස්සුන් ගිවමනාවටනේ. අපේ බඩු අපේ වෙලාවට නැත්තම් මොකටද කියලා ආයෙත් ගෙදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ගෙනහිල්ලා ගෙනත් දෙන්නේ නැත්තම් ඒ අයට දෙන්න එපා කියලායි නොදෙන්නන්ට නොදෙන්න කියලා කිව්වේ. පස්වෙනි අවවාදයෙන් සඳහන් කළා පුතේ දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙගොල්ලටම දෙන්න කියලා. දෙන්නන්ට නම් දෙන්න කොහොමත් ප්‍රශ්නයක් නැහැ. නොදෙන්නන්ට දෙන එක තමයි තියෙන ගැටලුව. නමුත් හතරවෙනි කාරණාවෙන් නොදෙන්නන්ට නොදෙන්න කියලා. ඇයි පස්වෙනි කාරණාවෙන් නොදෙන්නන්ට දෙන්න කියන්නේ? ආන් ඒකට කරුණු දැක්කුවා. සමහර වෙලාවට දුප්පත් නෑයෙක් ඇවිල්ලා අපිට කියනවා ළමයට සනීප නෑ බෙහෙත් ටිකක් ගන්න හැටියක් නෑ රුපියල් 500ක් විතර දෙන්න කියලා. අපි ඒක දෙනවා. හැබැයි අපි දන්නවා මෙයා මේක ආපහු දෙන්නේ නෑ කියලා. බලාපොරොත්තු අත්හැරලා දෙන්නේ. යාචකයෙක් අපේ ගෙදර ඇවිල්ලා කියනවා මං දවස් ගානකින් කාලා නෑ දරුවොත් බඩි ඉන්නේ. හාල් සේරුවක් දෙන්න කියලා. අපි හාල් සේරුවක් දෙනවා. හැබැයි යාචකයාගෙන් කවදාවත් හාල් ආපහු බලාපොරොත්තුවක් නැහැ. ආන් ඒ වාගේ දුගී දුප්පත් අයට උදව් කරලා ඒක ආපහු ගන්න බලාපොරොත්තුවක් නැහැ.
මෙතන නොදෙන්නන්ට දෙන්න කියලා කිව්වේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දෙන්නේ නෑ. කමක් නෑ ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන් ඊළඟට සඳහන් කළා දුවේ සැපසේම නිදා ගන්න කියලා. සැපසේම ඉඳ ගන්න කියලා සඳහන් කළා. ඇයි මේ සැපසේ ඉඳ ගන්න කියලා කිව්වේ? නැන්දම්ම ඉඳගන්න පුටුවේ ඉඳගත්තොත් නැන්දම්ම එනකොට නැගිටින්න ඕනේ. නැගිට්ටේ නැත්තම් දවසක් ඉවසයි දෙකක් ඉවසයි ඊට පස්සේ ගැටලු ඇති වෙන්න ගන්නවා. මාමණ්ඩිගේ ආසනෙත් එහෙමයි. ස්වාමියාගේ ආසනෙත් එහෙමයි. ඒගොල්ලෝ දැක්ක ගමන් නැගිටලා ආසනයෙන් නිමන්ත්‍රණය කරන්න ඕනේ. නමුත් ඒ තුන්දෙනාගේම ආසන ටික අත්හැරලා වෙනම අසුනක උඹ වාඩි වෙච්චාම උඹට අමුතුවෙන් නැගිටින්න කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒක සැපවත් වාඩිවීමක්. නැත්තම් එන ගානේ නැගිටලා පුටුව දෙන්න වෙනවා නම් ඒක ඒ තරම් සැපසේ ඉඳ ගැනීමක් නෙවෙයි. ඒ හින්දා සුදුසු තැන වාඩි වෙන්න කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා සුදුසු පරිදි සැපසේ අනුභව කරන්න කියලා. ගෙදර අය ආහාර ගත්තට පස්සේ දැසි දස්සන්ට පවා ආහාර පාන තියෙනවද කියලා බලලා ගෙදර වැඩිහිටියෝ ආහාර ගන්නකම් කළ යුතු උපස්ථාන ටික නිමා කරලා ඔබ නිදහසේ ආහාරයට ඵලයන්. එතකොට උඹට සැපසේම හිතේ හැටියට ආහාර අනුභව කරලා ඉවර වෙලා නැගිටින්න පුළුවන්. ඊළඟට සඳහන් කළා සැපසේම නිදා ගන්න. ගෙදර සියලුම දෙනා නින්දට ගියාට පස්සේ තමන් නින්දට ගියහම දොර ජනෙල් ටික හිටන් වහලා අය තමන්ට කතා කරලා අහවල් කාරණාවයි කියලා කියන්න කෙනෙක් නැහැ. එතකොට තියෙන්නේ සැපසේ නිදා ගන්නයි. ඊළඟට සඳහන් කළා දුවේ ගිනි පිදිය යුතුයි කියලා. මොකද්ද මේ ගිනි පිදිය යුතුයි කියලා කියන්නේ? නැන්දම්ම මාමණ්ඩි ස්වාමියා පිළිබඳව ඊටවත් යටහත් පහත් විදිහට කටයුතු කරන්න කිව්වා. ඒගොල්ලෝ දිහා බලනකොට ගින්දර දිහා බලනවා වගේ බලන්න. සර්ප රාජයෙක් දිහා බලනවා වගේ බලන්න. බය පක්ෂපාතී බව පෙන්වන්න හැම වෙලාවෙම. එතකොට කවදාවත් අපිට කරදරෙ ඉන්නේ නැහැ. අවසානයේ සඳහන් කළා ඇතුළත දෙවියන් පුදන්න. මේ තිදෙනාටම දෙවියන්ටසේ ගරු කරන්න කියලා. එදාට නැන්දම්මටත් ලේලි බොහොම හොඳයි. මාමණ්ඩිටත් ලේලි බොහොම හොඳයි. ස්වාමියාටත් බිරිඳ බොහොම හොඳයි. ඔබේ ජීවිතේ දවසින් දවස සතුට වැඩි වෙනවා මිසක් දුක දියුණු වෙන ස්වභාවයක් නැහැ කියලා. ඒකයි මම සඳහන් කළේ අපේ ජීවිතවලටත් මේ අවවාද හරිම වටිනවා. විවාහ වෙලා ගියහම නැන්දම්මත් එක්ක ගැටුම් තියෙන ජීවිත, මාමණ්ඩිලත් එක්ක ගැටුම් තියෙන ජීවිත අපි ජීවත් වෙන සමාජය ඕන තරම් දකිනවා. ධර්මයක් එක්ක හික්මුණාම ගැටුමින් තොර ජීවිත ගොඩනගන්න පුළුවන්. හැම වෙලාවෙම ගැටුම් කියලා කියන්නේ ගැටුම් විතරක් නෙමෙයි පාපයත් කරපින්න ගන්නම වෙනවා. ගැටෙන හැම මොහොතකම ජීවිතයට පව් එකතු වෙනවා. ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව පිරෙන්න පටන් ගන්නවා. සසර කෙටි වෙනව නෙමෙයි සසර දික් වෙනවා. බොහෝ දේවල් උගන්නලා උපාධි 3-4ක් සමග දුවක් දීග දෙනවට වඩා මෙන්න මේ වාගේ උතුම් අවවාද මත පිහිටවලා හික්මෝලා සංවර කරලා දෙන්න පුළුවන් නම් ඒක මව්පියන්ටත් දුවටත් හරි ප්‍රයෝජනවත්. ඒ කියන්නේ උගන්නන්න එපා කියන එක නෙමෙයි. බොහොම දැන ඉගෙන ගත්ත අය ඊටා සුළු කාලයකින් නැවත ආපහු වෙන් වෙන්න බලාගෙන උසාවියල කොච්චර ඉන්නවද කියලා අපි දකිනවා. ඒ මෙවන් ගුණ නැහැ, නිහතමානිකම් නැහැ. මේ අවවාද ටික ඇතුළත් කරලා අවවාද මත පිහිටවලා චූල සුභද්‍රා විවාහ කරලා දුන්නා. චූල සුභද්‍රා උග්ග නගරයට යනකොට උග්ග නගරයේ අය සුභද්‍රා පිළිගන්න පෙර ගමන් ආවා. මග දිගට චූල සුභද්‍රට තෑගි භෝග හරියට හම්බ වුණා. චූල සුභද්‍රා ඒ තෑගි ආපහු සුදුසු අයට සුදුසු විදිහට පරිත්‍යාග කළා. ඇය සිටු මැදුරට යනකොට මග දිගට දන් දීදී ගිහිල්ලා
නගරේ මිනිස්සු අතර ඇගේ කීර්තිය පැතිරිලා තිබුණා. අනාථපිණ්ඩික සිටුතුමත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලා දුව විවාහ කරලා දුන්නේ. විවාහේ දවසෙත් ගෙදර ලොකු දානයක්. ඒ වගේම උග්ග සිටුතුමාගේ ගෙදරත් ලොකු දානයක් ඇය එන දවසේ ඒ දානෙ දෙන්නේ අචේලකයන්ට. අචේලකයෝ කියලා කියන්නේ නිර්වස්ත්‍ර පිරිසක්. සුභද්‍රාට ආරාධනාවක් කළා අපේ ශාස්තෘන් වඳින්න එන්න කියලා. සුභද්‍ර සඳහන් කළා ලැජ්ජ නැති උන්ට වඳින සිරිතක් මගේ නෑ කියලා. දෙවනි තුන්වෙනි හතරවෙනි වතාවෙත් ආරාධනා කළා දින ගණන් වල ඇයි බෑ කිව්වා. සිටුතුමාට කේන්ති ගියා. සඳහන් කළා අපේ ශාස්තෘන්ට අවමන් කරන මැය මේ ගෙදරින් පිටුවහල් කරන්න කියලා. ඇගේ නැන්දම් ඇවිල්ලා ඇහුවා ඇයිදුවේ උඹ වඳින්න යන්නේ නැත්තේ? මමත් මගේ ගුරු දෙවියන්ට වඳින කෙනෙක් අම්මේ. ඒ වුණාට මේ වාගේ නිර්ලජ්ජිතයට මං වඳින්නේ නැහැ කියලා. එහෙනම් ඔබේ ශාස්ත්‍රවරු කොහොමද? ඔබේ ගුරු දෙවියෝ කොහොමද? ආංගේලයි චූල සුභද්‍ර සඳහන් කරනවා. එහෙනම් දැනගන්න මගේ ශ්‍රමණයන් වහන්සේලා කොයි වගේද කියලා. ඉන්ද්‍රියෙන් සංවරයි, මනසින් හරි සංසුන්. ඒ විතරක් නෙමෙයි යන විට, එන විට, හිටගෙන ඉන්න විට හැම වෙලාවෙම බිමට හරවගත්ත net වලින් යුක්තයි. එහෙම සංවර පැවතුම් ඇති මගේ ශ්‍රමණයන් පමණක් කතා කරයි. අනවශ්‍ය වචන කතා කරන්නේ, අනවශ්‍ය දේවල් කියවන්නේ නැහැ. සම්ප ප්‍රලාපයේ යෙදෙන්නේ නැහැ. ප්‍රමාණය දැනගෙන කතා කරනවා. මගේ ශ්‍රමණයන් තිදොරින් පිරිසිදුයි, ඊටාම නිකල. ඒ සඳහන් කරා මේ ලෝකේ මිනිස්සු ලාභයෙන් උඩඟුයි, අලාභයෙන් දූෂ්‍ය වෙලා ඉන්නේ. මගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභයේදී එක වගේ, අලාභයේදී එක වගේමයි, මධ්‍යස්ථයි කියලා. ලෝවැසියෝ සම්පත් වලින් උඩඟුයි, සම්පත් නැති තැන කලකිරෙනවා. මගේ ශ්‍රමණයන් වහන්සේලාට සම්පත් ඇතත් සම්පත් නැතත් උන්වහන්සේලා ළඟ තියෙන්නේ මධ්‍යස්ථ බවක්මයි. ඊළඟට සඳහන් කළා ලෝකෙ මිනිස්සු ප්‍රශංසාවෙන් උඩඟු වෙනවා, නින්දාවේදී කලකිරෙනවා. ලෝකයා අතර මගේ ශ්‍රමණයෝ නින්දා ප්‍රශංසා දෙකේදීම මධ්‍යස්ථයි මෑණියනි කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා ඒ විතරක් නෙමෙයි මෑණියනි, මගේ ශ්‍රමණයන් වහන්සේලා සැපේදී දුකේදී එක වගේමයි කියලා. මේ වගේ මහා සංඝරත්නය පිළිබඳව සුවිශේෂී ගුණ ගායනාවක් කළා. දැන් තම සඳහන් කළා දුවේ උඹේ ශ්‍රමණයන් වහන්සේලා අපිට දකින්න බැරිද කියලා. පුළුවන්. මං වැඩමවන්නම් කියලා සඳහන් කළා. ගෙදර කට්ටිය සූදානම් වෙනවා. හෙට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න. චූල සුභද්‍රා උඩුමහන් තලාවට ගියා සමම්පිච්ච මල් ටිකක් අරගෙන. ජේතවනාරාමේ තියෙන කොයි පැත්තේද කියලා හැරිලා බලලා උඩුමහලේ දන ගහලා ජේතවනාරාමේ පැත්තට වැන්දා. වැන්දලා කතා කළා බුදුරජාණන් වහන්සේට. යදුන් 120ක් ඈත ඉන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයන්ට අනුකම්පා කරන්නයි බුදුරජාණන් වහන්සේ මගේ තාත්තට මතක් කළේ මාව උග්ග නගරයට විවාහ කරන්න කියලා. ස්වාමීනි අවස්ථාව ලැබිලායි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හෙට මගේ ආරාධනාව පිළි අරගෙන දානෙට වඩිනසේක්වා. අරගෙන ගියපු සමම්පිච්ච මල් ටික අහසට විසි කළා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ සිව්වනක් පිරිස ප්‍රධාන කරගෙන ධර්ම දේශනා කරන අතරේ මේ සමන් මල් බුද්ධානුභාවයෙන් අහසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් වියනක් වගේ රැඳුණා. එදා ධර්ම දේශනාවේ බොහෝසේ පැහැදිච්ච අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හෙට උදේ නැත්නම් හෙට දවසේ මගේ ගෙදර දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහ සිටුතුමනි කලින් බාරගත් ආරාධනාවක් තියෙනවා. ඒ හින්දා වඩින්න වෙන්නේ නැහැ කියලා. ස්වාමීනි මම විහාරයට ඇවිල්ලා දැන් බොහොම වෙලා
කවුරුවත් ආරාධනාවට ආව මම දැක්කේ නෑනේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මහසිටුතුමනි, සත්පුරුෂයෝ කොච්චර දුර හිටියත් හිමවත් පර්වතය වගේ ළඟයි කියලා. පිනතුනි, විශාල පර්වතයක් හිමාලය කියලා කියන්නේ. මුල වට ප්‍රමාණය යොදුන් 3000ක්. උසින් යොදුන් 500ක්. මේ හිමාලයේ ඇසුරු කරගෙන යොදුන් 500ක් උස කඳු මුදුන් 84000ක් තියෙනවා. මේ කඳු මුදුනේ සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැහැ හිමාලය. පහලින් පෙනුනට හිමාලයේ උඩ කවදාවත් පේන්නේ නැහැ අපිට. අභිඥාලාභීන්ට විතරයි හිමවත දකින්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ හිමවත නොදැක්ක අපි හැමෝටම හිමාලය ගැන පැහැදිලි කරාම පුදුමයක්ම තමයි උපදින්නේ. රත්තරන් ටිකක් හොයාගන්න අපි කොයිතරම් මෙහෙදුක් විඳිනවද? සඳහන් කරනවා හිමාලයේ තියෙන්නේ රත්තරන් පර්වත කියලා. මහා සමය සූත්‍රයේ දේශනා කරපු තැන අට කතාවෙත් සඳහන් කරනවා හිමාලයක කන්දක තියෙන කුණාල පොකුණ 500ක් භික්ෂූන් වහන්සේලාට දක්වලා ඒ භික්ෂූන් වහන්සේලා එතනම සෝවාන් වුණාම තමන් වහන්සේලාගේ 이르දියෙන් එන්නේ ඉඩ ඇරලා අපේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා රත්තරන් පර්වතයක් උඩ 12 යොදුනක් උස සල් ගහක් යට වැඩ හිටියා කියලා. රං පර්වත, රිදී පර්වත, මණික් පර්වත, සප්ත රතනමය පර්වත මේ හිමාලයේ තියෙනවා. හිම වත කියලා සඳහන් කළේ මුදුන හැම වෙලාවෙම හිමෙන්ම වැහිලා. අන්න ඒක නිසා හිම නැමැති වත දරාගෙන ඉන්නවා වගේ හිම වත කියලා සඳහන් කළා. නිරන්තරයෙන් උඩින් මිදෙන හිම පහළට කඩා හැලෙනවා. හිමාලයේ නැමැති මේ කාන්තාව හිම වමනය කරනවා වගේ හිම ගලාගෙන යනවා. ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන පංච මහා ගංගා ජම්බුද්වීපයේ පුරාම හිමාලයෙන් ආරම්භ වෙලා ගලාගෙන යනවා. අති සුවිශේෂී විල් මේ හිමාලයේ තියෙනවා. අනවතප්ත විල, කරණමුණ්ඩ විල, සීහපපාත විල, මන්දාකිනි පොකුණ, කුණාල පොකුණ මේ ආදී පොකුණු හිමාලයේ තියෙන්නේ. එකින් එකට වෙනස්. ඒ පිළිබඳව විස්තර කරන්න දීර්ඝ කාලයක් අවශ්‍ය වෙයි කියලා හිතනවා. සීමිත කාලයක් දේශනාවට තියෙන නිසා මේ හිමාලයේ ඒ තරම් ආශ්චර්යයි. යොදුන් 3000ක් වට ප්‍රමාණය නිසා කොයි තරම් ඈත තිබුණත් ළඟයි වගේ පේන්නේ. අපිත් සමහර වෙලාවට සමනලගිර වඳින්න යනකොට තවත් නොයෙක් කඳු මුදුන් තරණය කරන්න යනකොට අපි ගොඩ වෙන්න තරණය කරන්න යන කන්දයි අර තියෙන්නේ. අපිට මෙහි ඉඳලා බලහම පේන්නේ හරි ළඟයි වගේ. වාහනෙන් යනකොට හිතෙන්නේ බොහොම ළඟයි තව ටිකයි කියලා. නමුත් වාහනයක ගියත් තව පැය ගණනක් යන්න වෙනවා කඳු පාමුලට යන්න. ඒ තරම් දුර වුණත් ළඟ වගේ තමයි පේන්නේ. සඳහන් කළා සත්පුරුෂයෝ කොයිතරම් දුර හිටියත් මහරජ ළඟයි කියලා. ඊළඟට සඳහන් කළා මහරජ අසත්පුරුෂයෝ ළඟ හිටියත් දන පාමුල පය පාමුල හිටියත් අසත්පුරුෂයා හරි දුරයි කියලා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දවසකට දෙපාරක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරනවා. එක වෙලාවක සුගන්ධ කුටියේ දොරටුව ළඟ ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. දෙවැනි අවස්ථාවේ නැත්නම් අනික් වෙලාවේ සක්වල කෙරවල ඉඳලා සුගන්ධ කුටියේ දොරටුව ගාවට බලනවා. උදේට මුල ඉඳලා අගට බලනවා, අනික් වෙලාවට අග ඉඳලා මුලට බලනවා. මෙන්න මේ අතරේ සසරින් එතර යන්න පින් තියෙන උත්තමය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට විශේෂයෙන් දකිනවා. ආන් එහෙම වුණාම එවන් සසර පින් ඇති පුණ්‍යවන්තයෝ හොයාගෙන යොදුන් 1000 ගානක් අපේ බුදුරජාණන් වහන්සේ පයින්ම වඩිනවා. යොදුන් 1000 ගණන් වඩිනවා. එතකොට ඒ
බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවට ලක්වෙච්ච පුණ්‍යවන්තයා මොන තරම් පින් කරලා ඇද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහෙන්න ඕනේ. ඔහුගේ පිනේ මහිමේ දැනෙන්න. දේවාති දේවයි, දෙවියන්ට දෙවියෙක් බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මාති බ්‍රහ්මයි, බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෙක් බුදුරජාණන් වහන්සේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ යම් වචනයක් දේශනා කළොත් ඔහොම නෙමෙයි ගෞතමයන් වහන්සේ, ඕක මෙහෙමයි වෙන්න ඕනි කියලා හදන්න සමත් සුදුස්සෙක් විශ්ව ධාතුවේ කොහෙවත්ම නැහැ. හම්බ වෙන්න තිබිච්ච සක්විති රාජ්‍යත් හැරියේ කෝටි ලක්ෂයක් සක්වලේ අධිපතිත්වය නිසා. ලෝභකමෙන් අධිපති වෙන්න නෙමෙයි, බුද්ධ රාජ්‍යයේ ප්‍රමාණය සක්වලවල් කෝටි ලක්ෂයක්. සක්වලවල් කෝටි ලක්ෂයක මහ රජෙක් එක පුද්ගලයෙක් හොයාගෙන සතපුම් දහස් ගණනක් වඩින ස්වභාවයක් ලෝකෙ තියෙනවද? යටත් පිරිසෙන් අපේ ඡන්දයෙන් නායකත්වයට ආපු ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක්වත් අපේ ප්‍රශ්නයක් විසඳන්න අපි හොයාගෙන අපි ගාවට එන්නේ නැතිකොට දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාටම ඉහලින් වැජබුණ භාග්‍යතුන් වහන්සේ අපේ හේතු සම්පත් දැකලා සසරින් එතර යන්න පින් ඇති මේ පුරුෂයා සසරින් එතර කළ යුතුමයි කියන කරුණාව පෙරදරි කරගෙන පාත්‍රා සිවුරු අරගෙන තනියම මගට බැහැපු වාර සීමාවක් නැහැ. ආන් එවන් උත්තමයෙක් තමන් හොයාගෙන ළඟට ගෙන්න ගන්න යන්න ඒ පුද්ගලයාට කොච්චර පින් ඇද්ද? ආන් ඒකයි පුණ්‍යවන්තයා කොච්චර දුර හිටියත් ඔවුන් හොයාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා. එක්කෙනෙක් සසරින් එතර කරනකොට 10 දෙනෙක් නිරේට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරන්නේ එතර යන එක්කෙනාටද නිරේට යන 10 දෙනාටද? කරුණාව යොමු වෙන්නේ සුගතියට යන එක්කෙනා වෙනුවෙන්. 10 දෙනෙක් එතකොට නිරේට යනවා. එහෙනම් උන් ගැන අනුකම්පාවක් නැද්ද? ඒ නිරේට යන 10 දෙනා භාග්‍යතුන් වහන්සේ වැඩියත් නැතත් නිරේටම තමයි. හැබැයි මිදෙන්න එක්කෙනෙක් ඉන්නවා නොවැඩියොත් ඔහුත් නිරේට යන්න පුළුවන්. නමුත් සසර අනාදිමත් කාලයක් පින් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් මුණ ගැහුනොත් නිවන් දකින්නමයි. ඔබටත් එහෙම වාසනාව තියෙනවා වෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේ අපි සොයාගෙන වඩිනවා නම් අපි කොච්චර කැමතිද? ආන් ඒක නිසා උදාහරණ බොහොමයක් දක්ව හැකි. මාගන්දියාගේ අම්මටයි තාත්තටයි පිහිට වෙනකොට මාගන්දියා නිරේට යන බව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. ඇයි නිරේට යනවා කියලා? මිදෙන්න පින් ඇති මේ දෙන්න මුදවන්නේ නැත්තම් ඒක සත්පුරුෂයෙකුගේ සැබෑ ස්වභාවය නෙමෙයි වෙන නිසායි වැඩි. ආන් ඒකයි සතපුම් දහස් ගණන් මිදෙන්න ඉන්න පුළුවන් කෙනා හොයාගෙන වඩින්නේ. මාගන්දිය කියන බ්‍රාහ්මණය හොයාගෙන අපේ බුදුරජාණන් වහන්සේ කුරු රට කොච්චර දුර වැඩියද? සවැත් නුවර ජේතවනාරාමේ දිව්‍ය විමානයක් වගේ. මා විසින් ලෞතුරා බුද්ධත්වයේ ලැබුවෙත් මා විසින් පාරමිතා සම්පූර්ණ කළෙත් මෙවන් සැප සහිත සුගන්ධ කුටියකට වෙලා සැප විඳින්න නෙවෙයි. සසරින් මිදෙන්න ඉන්න අය සංසාරයෙන් මුදවන්නයි කියන චේතනාවෙන් ජේතවනාරාම සුගන්ධ කුටිය දිහා දෙපාරක් හැරිලා බලන්නේ. එළියට වඩින්නේ පයින්ම කුරු රටට වඩින්න. ඒ මාගන්දිය සසරින් එතර කරන්න. මේ කරුණාවේ තරම ජීවිත කාලෙම කතා කළත් තේරෙන්නේ. අන්න ඒකයි සඳහන් කළේ සත්පුරුෂයා කොයි තරම් දුර හිටියත් ළඟයි කියලා. අසත්පුරුෂයෝ පයපාමුල හිටියත් ඈතයි. එක සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මගේ ප්‍රතිපදාවට ගරු කරන්නේ නැති යම් දුස්සීලෙක් මගේ සිවුරු කොන අල්ලගෙන මම තියෙන පියවරක් පාසා ඒ පියවර මතම තමන්ගේ පය තිය සිවුරත් අල්ලගෙන පස්සෙන් එනවද? ඒ පව්කාරයා මට හුඟක් ඈතයි ඉන්නේ මගේ සිවුරත් අල්ලගෙන. නමුත් යොදුන් 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් මම දේශනා කරපු ප්‍රතිපත්තියට අනුව යමෙක් කටයුතු කරනවා නම් ඔහු මට ඊටාම සමීපයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි කැමති බුද්ධං සරණං ගච්ඡාමි කියන ප්‍රකාශයට
අනුව ජීවත් වෙන අයට. අපිත් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. නමුත් අපේ ජීවිතවල අපි කරන වැඩ සංසන්දනය කරලා බලහම බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනයට අනුකූල නැති කීයක් දේවල් අපි කරනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු මග මින් මතුවට ගමන් කරනවා කියලයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කැමති දේවල් එකක් කෙරෙනකොට භාග්‍යතුන් වහන්සේ අකමැති දේවල් 100 ගාණක් අපි කරනවා. එහෙම කරලත් අපි හිතාගෙන ඉන්නේ තාමත් අපිට බුදුන් සරණ තියෙනවා කියලා. තිසරණයට ඇතුළත් වෙනවා කියන එක මේ ලෝකේ තියෙන පරම දුර්ලභ අමාරුම කාර්යයි. චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා සඳහන් කරාම මොනවද මේ චතුරංග සමන්නාගත අඳුර? අහස වලාකුලෙන් හොඳටම පිරුණහම අපි කියනවා අන්ධ බීරි වෙලා කියලා. කළුවරයි. මහා ඝන කැලෑවක් මැද්දේ දවල්ටත් කරුවලයි. දවසේ කළුවර වැඩිම වෙලාව මධ්‍යම රාත්‍රියයි. මාසේ කරුවල වැඩිම දවස මාසේ පොයේ දවසයි. එහෙනම් මාසේ පොයේ දවසක මධ්‍යම රාත්‍රියේ මුළු අහසම වලාකුලින් පිරීලා තියෙන මොහොතක මහ ඝන කැලෑවක් මැද්දේ මේ කාරණා ටික එකට මුණ ගැහිච්චාම ඒකට කිව්වා චතුරංග සමන්නාගත අඳුර කියලා. අන්න එවන් අඳුරක කෙනෙක් ඊතලයක් දුන්නට යොදලා දුනු දිය ඇදලා මුදා හරිනවා. අඩු තරමේ ඒ පුජ්‍යලයට තමන්ගේ අතේ තියෙන දුන්නවත් පේන්නේ නැහැ. ඊතලේ පේන්නෙත් නැහැ. අතේ තියෙන වෙලාවෙත් පේන්නේ නැත්තම් මුදා හැරියාම කොහොම පේන්නෙත් නැහැ. අසත්පුරුෂයා අන්න ඒ වගේ කියලා සඳහන් කළා. ඊතලයේ අතේ තිබිලා යන්නේ ඒත් පේන්නේ නැහැ. අසත්පුරුෂයා පය පාමුල හිටියත් දුස්සීලයා පය පාමුල හිටියත් පේන්නේ නැහැ කියලා සඳහන් කළා. මහා සිටුතුමනි චූල සුභද්‍ර දානෙට ආරාධනා කළා. ස්වාමීනි මොනවා කියනවද යදුන් 120ක් ඈතන ඉන්නේ කියලාමයි මේ ගාථාව දේශනා කළේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය රාජයාට සඳහන් කළා. චූල සුභද්‍රගේ ආරාධනාව භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. හෙට උග්ග නගරයට දානෙට වඩිනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩමවන්න ඔබ කියලා. රත්තරන් කුළු ගෙවල් 500ක් මවාගෙන ජේතවනාරාම සුගන්ධ කුටිය ළඟට වෙලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා දිව්‍යමය කුළු ගෙවල් වල ළඟගෙන අහසින්ම වැඩමවාගෙන ගියා උග්ග නගරයට. සුදුසු තැන බැහැලා භාග්‍යතුන් වහන්සේ උග්ග සිටු මාලිගාවට වැඩම කළා. චූල සුභද්‍රා ඇතුළු උග්ග සිටුතුමා ප්‍රධානව විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. දානි පූජ කළා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කළා. උග්ග සිටුතුමත් උග්ග දේවියත් තවත් 84000ක් දෙනත් එදා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලැබුවා. එහෙනම් චූල සුභද්‍රා එහාට විවාහ වෙච්ච නිසා 84000කට ධර්ම අවබෝධය ලබන්න පුළුවන් වුණා පළවෙනි වතාවේ. මේ මනා සිල්වත් මනා ගුණවත් හොඳට හික්මුණ මේ තරුණ උපාසිකාවට බුදුරජාණන් වහන්සේ කොහොම අනුග්‍රහ දැක්වුවාද? භාග්‍යතුන් වහන්සේගෙම ඥාතියෙක් වෙන සම්මා සම්බුද්ධ ශාසනයේ දිවස්ලාභීන් අතර අගතනතුර දරන අනුරුද්ධ මහරහතන් වහන්සේට කතා කළ සඳහන් කළ අනුරුද්ධ චූල සුභද්‍රාවට අනුග්‍රහයක් හැටියට චූල සුභද්‍රාවගේ ශ්‍රමණයන් වහන්සේලාගේ තියෙන ගුණය උග්ග නගර වැසියන්ට තව තව පෙන්눔 කරලා උග්ග නගර වාසීන් සංසාරි කෙරවල දක්වා එක් කරගෙන යන්න ඔබ උග්ග නගරේ නවතින්න කියලා. අනුරුද්ධයන් වහන්සේ උග්ග නගරේ නතර කළා. උග්ග වැසියන්ට අනුකම්පාවට චූල සුභද්‍රාවට තියෙන ගෞරවයත් එක්ක මේ කරුණ දක්වලයි සඳහන් කළේ සත්පුරුෂයෝ කොයි තරම් ඈත හිටියත් ළඟයි අසත්පුරුෂයා ළඟම හිටියත් ඊටම දුරයි.
එනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේට අනුව ගුණපුරණ අයට. භාග්‍යතුන් වහන්සේගේ මග යන අයට. අදත් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙනමයි ඉන්නේ. එහෙම බලාගෙන ඉන්න ක්‍රමයක් ධර්මයේ වෙනම දේශනා කරලා තියෙනවා. අපි දන්නේ හැටියට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාල බව ඇත්ත. නමුත් අදත් දැනුත් මේ මොහොතෙත් මේ දේශනාව කරන හැටිත් මේ බණ අහන අයත් මේ අයගේ හිතේ තියෙන සිතුවිලිත් සියල්ලම දැනගෙන දැකලයි පිරිනිවන් පාලා තියෙන්නේ. ඒක වැටහෙන්න සර්වඥතා ඥානය ගැන වැටහෙන්න ඕනේ. නමුත් අපි කල්පනා කළ යුතුයි එක දිගටම බුදුරජාණන් වහන්සේ මම දිහා බලාගෙන ඉන්නවා කියන කල්පනාව ඇති වෙන්න ඕනේ. ඒක කල්පනාවක් විතරක් නෙමේ එය එසේමයි අන්න එහෙම හිතෙන කෙනාටයි යම් අකුසල ධර්මයකට හිත යොමු වෙච්ච ගමන්ම හිතෙනවා භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලාගෙන නේද කියලා. එදාට අකුසලයෙන් වළකින්න හිතෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි දේශනාව නිමා කරමු. මෙවන් කරුණු ජීවිතයට එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ පව් කරන්න බෑ නේද කියන ලැජ්ජාව උපදවාගෙන පවෙන් වැළකීලා නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේ සත්පුරුෂයෙක් වෙන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ පුන්නා ලසැඳි විතානාරච්චි මෙනෙවිය විසින්. එතුමියගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට අපි සියලු දෙනා රැස් කරගන්න පින් අනුමෝදන් කරන්න. අපගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් කිරීමත් විතානාරච්චි මෙනෙවියගේ උතුම් ප්‍රාර්ථනාවයි. ඊට අමතරව අසනීප තත්ත්වයේ පසුවන පියාණන් වන කපිල විතානාරච්චි මහත්මාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මව සහෝදරයා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීම දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම ඉක්මන් භවයකදී සැප සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුන්නා ලසැඳි විතානාරච්චි මෙනෙවිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් එතුමිය ඇතුළු මේ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ